समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අද මේ දේශනාවට මාතෘකාවක් හැටියට ලැබිලා තියෙන්නේ නිබ්බේධික සූත්‍රයේ ඇසුරින් දේශනාවක් කරන්න කියලයි. නිබ්බේධික සූත්‍රය තහම වැදගත් දේශනාවක්. නිබ්බේධික සූත්‍රය අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායට. මොකද අංගුත්තර නිකායේ තමයි එකේ කොටස්, දෙකේ කොටස්, තුනේ කොටස්, හතරේ කොටස්, පහේ කොටස් මේ විදියට මේ ඊටාම පිළිවෙලට ඊටාම විධිමත්ව ධර්මකාරණාවල අන්තර්ගතයේ දෙස බලලා වර්ගීකරණය කරලා තියෙන. හැබැයි කොහොමත් ත්‍රිපිටකයේ මේ බඳු වර්ගීකරණයක් තමයි. නමුත් නිබ්බේධික සූත්‍රය අයිති වෙන්නේ චක්ක සූත්‍රයට. චක්ක සූත්‍රයේ කාරණා 6ක් පැහැදිලි වෙන කාරණා තියෙන්නේ චක්ක නිපාතයේ. එතකොට චක්ක නිපාතයේ අංගුත්තර නිකාය චක්ක නිපාතයේ තියෙන මේ සූත්‍ර ගොන්නේ සූත්‍ර අතර තියෙන ඊටාම බැදගත් අවබෝධයට බොහොම උපකාරාර්ථයෙන් අනුග්‍රහයක් වන ඊටාම වටිනා දේශනාවක් තමයි මේ නිබ්බේධික සූත්‍රය කියලා කියන්නේ. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇත්තටම පුද්ගලයාගේ මහ විනිවිද යන ප්‍රඥාවක් අවදි කරන්න පුළුවන් ආකාරයටයි. මේ නිබ්බේධික සූත්‍රය බොහොම හොඳින් නිබ්බේධික සූත්‍රය බොහොම ප්‍රවේශමින් විමර්ශනය කළොත් මේක ඇතුලේ තියෙන හරය, මේ සූත්‍රයේ අන්තර්ගතයේ තියෙන ගැඹුර අපි තේරුම් ගත්තොත් එකම දහම් පරයයකින් වුණා. දැන් දහම් පරයයන් 6ක් මේ සූත්‍රය තුල අන්තර්ගත වෙනවා. එහෙම 6ක් අන්තර්ගත වුණාට පින්වත්නි, මේ දහම් කොටාස තුල විශාල වශයෙන් අවබෝධයේ පිණිස උපකාරාර්ථයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, එකම දහම් කොටාසයකින් විමුක්තිය උනත් ස්පර්ශ කරන්න තරම් මහා ප්‍රබල දේශනාවක්. ඉතින් ඒ ප්‍රබල භාවය තම තමන්ට సంతానගත ජීවිතයට වැටහෙවා කියන අදහසින් අපි දේශනාව ආරම්භ කරන්නේ. මේ දේශනාවට අපි දේශනා දෙකක් සිද්ධ කරනවා නිබ්බේධික සූත්‍රයෙන්. ඒකේ පළවෙනි දේශනාව හැටියටයි අද මේ දේශනාව ආරම්භ කරන්නේ. නිබ්බේධික සූත්‍රය තුල අන්තර්ගත වන අන්තර්ගතේ බොහොම පරිස්සමින් අපේ ජීවිතයට ගලප ගන්න ඕන. මේ මතුවන කාරණා ඔස්සේ තමන්ව විමසන්න ඕන, තමන්ව ගවේෂණය කරන්න ඕන. ඒ ගවේෂණය තුල තමන්ට විශාල යහපතක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එතකොට සවැත් නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා, උන්වහන්සේ භික්ෂු සංඝයාට පැහැදිලි කරනවා, මහණෙනි, මේ කාමයන් පිළිබඳ විනිවිද යන වැටහීමක් හදා ගන්න ඕන ජීවිතේ නිවන පැත්තට, අවබෝධයේ පැත්තට, කලකිරීම පැත්තට, නිරෝධයේ පැත්තට, නිවීම සාක්ෂාත් කරන තැනකට ශ්‍රාවකයා Tamanගේ හිත හදා ගන්නවා නම්, එතකොට ඒ බඳු ආකාරයකින් Tamanගේ හිත හදා ගන්නවා නම් ඒ ශ්‍රාවකයා විසින් විනිවිද යන වැටහීමක් සහිත පුද්ගලයෙක් වෙන එක වැදගත්. එතකොට ඒකේ මූලික ලක්ෂණය තමයි මේ කාමයන් පිළිබඳ පුද්ගලයා තුළ ඇති කරගන්න අවබෝධය. මොකද මේ කාමයන් පිළිබඳ අවබෝධය අත්දකින්නකොට ඒ අත්දැකීම තුළ තමයි අපේ හිත බැසගන්නේ, ඒවා උපාදානෙ වෙන්නේ. ඒකට අපි කියනවා කාමෝපාදාන කියලා.
එතකොට උපාදානයේ අතර මූලිකම දේ තමයි කාමෝපාදානය කියලා කියන්නේ. තවත් ditthi උපාදාන, අත්වාද උපාදාන කී උපාදානී ගොඩක් පැති ගැන අපි කතා කරනවා. නමුත් මේ අතර අපි අත්දකින ඕලාරිකම පුද්ගලයා තුළ ඇතිවෙන බන්ධනය තමයි, ගැටය තමයි පින්වත්නි කාමෝපාදානය කියලා කියන්නේ. එතකොට මේ කාමෝපාදානයන් පිළිබඳ මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ අපි නිබ්බේධික සූත්‍රයේදී මුලින් පැහැදිලි කරනවා. දැන් මේ පිනතුන් අද නිබ්බේධික සූත්‍රය ඇසුරින් මේ දේශනාව කරන්න කිව්වට මේක එකම දේශනාවකින් කරන්න පුළුවන් දහම් පරයයක් නෙමෙයි. මොකද එච්චරට ඊටාම පළල් දහම් කාරණා ගොඩක් තියෙන විශාල සූත්‍රයක් මේක. නමුත් ඒ පින්නතුන් මතු කරපු කාරණිය වැදගත්. මොකද මේ මතු කරපු කාරණේ නිසා මේ දේශනාව ඇසුරින් අපිට දේශනා දෙකක් කරගන්න අවකාශය ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කාමයන් පිළිබඳව පුද්ගලයා තුළ, ඒ කියන්නේ නිවන කරා යන, නිර්වේදේ කරා හැසිරෙන, නිවීම කරා උපියමන් කරන, නිවීම සාක්ෂාත් කරගන්න කැමැති ශ්‍රාවකෙක් විසින් අවබෝධයේ ගොඩනගා ගනිද්දී ඒ අවබෝධයේ ගොඩනගා ගන්න ශ්‍රාවකයා විනිවිද යන ප්‍රඥාවක් ගොඩනගා ගන්නවා නම් මේ කාමයන් පිළිබඳ මූලික වශයෙන් අඩුලුහුඩුකම් නැතුව ඊටාම පැහැදිලි අවබෝධයක් හදාගන්න අවශ්‍යයි. ඔන්න ඒ අවබෝධය හදාගන්න ඕන විදිහයි මෙතන පැහැදිලි කරන්නේ. කාමා භික්ඛවේ වේදිතබ්බා. මහණෙනි මුලින්ම කාමයන් දැනගන්න කියනවා. ඊට පස්සේ කාමානං නිදාන සම්භවෝ. කාමයන්ගේ පසුබිම දැනගන්න කියනවා. කාමයන් හට ගන්න විදිහ ගැන. ඊට පස්සේ කාමානං වේමත්තතා වේදිතබ්බා. වේමත්තතා කියලා කියන්නේ කාමයන්ගේ විවිධත්වයක් දැනගන්න කියනවා. කාමානං විපාකෝ වේදිතබ්බෝ. කාමයන්ගේ විපාකයක් දැනගන්න කියනවා. ඊට පස්සේ මතක් කරනවා කාම නිරෝධෝ වේදිතබ්බෝ. කාමයන්ගේ නිරුද්ධ වීමත් දැනගන්න කියනවා. කාම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා. කාමයන්ගේ කාමයන් නිරුද්ධ වීමේ, නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවත් දැනගන්න කියනවා. එතකොට මෙන්න මේ විදියට කාමයන් සම්බන්ධ පුද්ගලයා තුළ එයා ඒ පුද්ගලයාගේ චින්තනය තුළ ගොඩනැගෙන්න ඕන අවස්ථා ගණනාවක්. මොකද්ද? කාමානං නිදාන සම්භවෝ. මේ කාමා භික්ඛවේ වේදිතබ්බා. කාමයන් කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන. ඒ කියන්නේ කාමෝපාදාන නොවීම පිණිස එයා කාමයන්ගේ යථාර්ථය දැනගන්න ඕන. දැන් උපාදානය කරගන්න එපා. උපාදානයේ වුණොත් භවය හැදෙනවා. භවය හැදුනහම අවුල්. භවය හැදිච්ච තැනක ජාතිය හැදෙනවා. ජාතිය හැදුනහම හොඳටම අවුල්. ජරා මරණ හැදෙනවා කී අපි කිව්වට වැඩක් නැහැනි. මොකද කාමයන් පිළිබඳ කාමෝපාදානයේ උපාදානයේ නොවීම පිණිස කාමය වනාහි මෙන්න මෙබඳු ස්වභාවයක්, පසුබිම මෙහෙමයි, ඇතිවීම මෙහෙමයි, නැතිවීම මෙහෙමයි කියලා ඊටාම පැහැදිලි නුවණක් කාමයන් මුල් කරගෙන ශ්‍රාවකයෙකුට තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. කාමා භික්ඛවේ වේදිතබ්බා. කාමයන් හොඳට දැනගන්න ඕන. හොඳට දැනගන්න ඕන. ඊට පස්සේ කාමානං නිදාන සම්භවෝ. කාමයන්ගේ පසුබිම හට ගන්න ආකාරය හොඳට දැනගන්න ඕන. කාමයන්ගේ විවිධත්වයක් දැනගන්න ඕන. කාමානං වේමත්තතා වේදිතබ්බා. මේවා ඉතින් මේක දන්නේ නැත්තම් බෑනේ. කාමයන්ගේ උපාදානයේ දැන් මෙතන උපාදානයේ වීම අවුල විසඳ ගන්නටයි අපි මේක දැනගන්නේ. එහෙම නැතුව අපි මේ දැනුම දහම් දැනුමක් හදාගන්න නෙමෙයි. එතකොට මේ උපාදානයේ අතර තියෙන ප්‍රබලම එකක් තමයි කාමෝපාදානයි. මේ කාමෝපාදානයේ තියෙන තාක්කල් අපිට මේ සෝතාපන්න වෙන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා නෙමෙයි සෝවාන් වෙනකොට. නමුත් මේක ඕලාරික මට්ටමින් තියාගෙන පින්වත්නි සෝවාන් වෙන්න බෑ පුද්ගලයෙකුට. ඒ නිසයි මේ කාමයන් පිළිබඳ විපාකයක්, කාමයන්ගේ නිරෝධයත්, කාම නිරෝධගාමිනී ප්‍රතිපදාවත් කියන අවස්ථා කීපය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඊටාම පැහැදිලි අවබෝධයක්, පැහැදිලි නුවණක් අවශ්‍ය වෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මොනවද කාමයන් කියලා කියන්නේ? ඔන්න පළවෙනි එක. කාමයන් කියන්නේ මොනවද? පංචමේ භික්කවේ කාම ගුණ. කාම ගුණ පහක් තියෙනවා. උපාදානෙ වෙන්නේ නැත්නම් කතාව දැනගන්න ඕන ඉස්සෙල්ලා.
චක්කු විඤ්ඤේයා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනියා. ඇසින් දකින රූප තියෙනවා ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි කැමැත්ත ඇති වෙනවා කෙලෙස් ඇති වෙනවා කෙලෙස් ඇති කරලා දෙන රූපයන් තියෙනවා ඒක දැනගන්න ඕන. ඊට පස්සේ මතක් කරනවා මේ සෝත විඤ්ඤේයා සද්ධා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රාජනියා. කනින් දැනගන්න ශබ්දයෝ තියෙනවා ඒ ශබ්ද අපි ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය වඩවනවා කෙලෙස් ඇති වෙනවා ඇසින් දැනගන්න ශබ්ද කනින් දැනගන්න ශබ්ද තියෙනවා. මෙන්න මේ විදියට ඇසින්ද කනින්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද මනසින්ද අත්දකින ඉෂ්ට කාන්ත මනාප ප්‍රිය ස්වභාවය ඇති කැමැත්ත ඇතිවන කෙලෙස් ඇතිවන ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් අත්දකින මේ ඇස කන නාසය දිව කය තුලින් අත්දකින පංච කාමයන් තියෙනවා. මෙන්න මේ පංච කාමයන්ට කියනවා මේවට කියන්නේ මොනවද? මේවට කියන්නේ ඇත්තටම මේවා කාමයන් නෙමෙයි මේවට කියන්නේ කාම ගුණ. මේවා කාමයන් නෙමෙයි. ඉෂ්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා කියන්නේ මේවා කාමයන් නෙමෙයි. මේවා කාම ගුණ. ඒකම මේ ධර්මයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අපිචකෝ භික්කවේ නේතෝ කාමා මේවා කාමෙන් නෙමෙයි කාම ගුණා නමේතෝ අරියස්ස විනයෝ උච්චන්ති. ආර්ය විනෙහි මේවා කාම ගුණ කියලා තමයි සලකන්නේ. කාමේ නෙමෙයි මේවා කාම ගුණ. ආර්ය විනෙහි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙතනදී අර බොහොම ප්‍රකට ගාථාවක් මේ දේශනාවේ. අපි දේශනාවල නිතර අහන්න ලැබෙන ගොඩාක් හාමුදුරුවෝ පාවිච්චි කරන ඊටාම ඉස්තරම් ගාථා පාඨයක් මෙතන පැහැදිලි වෙනවා. මොකද්ද? අර අපි කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමයානි චිත්‍රානි ලෝකේ කියලා අපි කියන්නේ අර නතේ කාමයානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත ධීරා විනයන්ති චන්දන්ති කියලා මේ බුදුරජාණන් වහන්සේ මේ කාමය පිළිබඳ ඉතාම ලස්සන අර්ථ දැක්වීමක් කරනවා. මේක තියෙන්නේ නම් මොන සූත්‍රයේද? නිබ්බේධික සූත්‍රයේ. එනතේ කාමයානි චිත්‍රානි ලෝකේ පුරුෂයාට මේ කාමයේ කියලා කියන්නේ සංකල්පීය රාගයක්. ඒක සංකල්පයක්. ඊට පස්සේ ලෝකේ බොහොම විසිතුරු අරමුණු තියෙනවා. විසිතුරු රූප, විසිතුරු ශබ්ද, විසිතුරු ගන්ධයන්, විසිතුරු රසයන් තියෙනවා. ඒවා ඒ විදිහටම තියෙනවා ලෝකේ. ඒවා ඒ විදිහටම තියෙනවා. ඒවයි වෙනසක් නැහැ. ඒවා ඒ විදිහටම පින්වත්නි තියෙනවා. එතකොට ඒවා ඒ විදිහටම තියෙනවා ඥානවන්ත පුද්ගලයා ඒ කෙරෙහි ආසාව සම්පූර්ණයෙන් දුරු කරනවා. එහෙනම් මේ කාමයේ කියලා කියන්නේ සංකල්පීය රාගයක් හිතේ උපදින රාගයක් කියන්නේ කැමැත්තක් ඇල්මක් ඒවා ලෝකයේ විසිතුරු අරමුණු පිළිබඳ මම ඇතුලින් හදාගත්ත ප්‍රශ්නයක්. එතකොට මේ කාමයේ යනු සිතුවිලි වලින් හටගත්ත දෙයක් සංකල්පයක්. ලෝකේ විසිතුරු අරමුණු මේ විදියටම තියෙනවා. ඒ විසිතුරු අරමුණු වලට මේ විදියටම පැත්තක තියෙන්න දීලා ඇතුලේ කැළඹෙන්නේ නැතුව ආධ්‍යාත්මික මුනිවරු ඉන්නවා. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති චන්දන්ති. ඥානවන්තය ඒවට එහෙම තියෙන්න පාඩුවේ තියෙන්න ඉඩ දීලා. ඔන්න ඔය පාඩුවේ තිබුණාවේ කියලා ඒවට පාඩුවේ තියෙන්න ඉඩ දීලා ඥානවන්තය කරන්නේ ඒ කෙරෙහි තියෙන ආසාව දුරු කරනවා. මොකද මේ ආසාව කියන එක Tamanගේ හිතේ ඇති වෙන දෙයක්. විසිතුරු රූප, විසිතුරු ශබ්ද, විසිතුරු ගන්ධ සුවඳ ලෝකයේ ඔහෙ තිබුණා වේ. ඒවට හැම තියෙන්න දීලා ඒවා කෙරෙහි පවතින ආසාව දුරු කරනවා, ඡන්දය දුරු කරනවා. අතෙත්ත දීරා
විනයන්ති ඡන්දන්ති. ඥානවන්තය කරන දෙයක්. අන්න එතනට තමයි අපි හිත හදාගන්නවා. එතනට හිත හදා ගැනීම තුළ තමයි කාමෝපාදානය උපාදානය නොවෙන්නේ. ඔන්න කාමයේ ගැන පැහැදිලි කළා. කාමයේ ගැන පැහැදිලි කළා. දෙවැනියට මොකක්ද කිව්වේ? මේ කාමෝපාදානය නයින් කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැනගන්න ඕන මොකද්ද පින්වත්නි? කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. කාමයන්ගේ පසුබිමක් දැනගන්න ඕන. නැත්තම් ලේසි නෑ මේක නිරුද්ධ කරන්න. මොකද්ද කාමයන්ගේ පසුබිම? මොකද්ද පසුබිම? පසුබිම තමයි කාමයන්ගේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. පින්වත් මහණෙනි, කතමෝච භික්කවේ කාමානං නිදාන සම්භවෝ. නිදානේ තමයි පස්සෝ භික්කවේ කාමානං නිදාන සම්භවෝ. එතකොට කාමයන් පිළිබඳ නිදානය තමයි ස්පර්ශය. ඇහෙන් දකින රූපය පදනම් කරගෙන තමයි පුද්ගලයා කැමැත්තක් හදාගන්නේ. ඇයි ඇහෙන් රූපේ පේන්නේ? දකින්නේ ඇයි? ඇහි ස්පර්ශය නිසා. වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඇහි ස්පර්ශය නිසා. එතකොට ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් විඥානයත් එකට එකතු වීම නම් වූ ස්පර්ශයෙන් තමයි කාමයන්ගේ පසුබිම සම්භවය වෙන්නේ. ඔන්නෝමයි කාමයන්ගේ පසුබිම සම්භවය වෙන්නේ. ඒක පින්වත්නි අපි ඊටාම හොඳින් පැහැදිලිව අපි ඒක ඊටාම ගැඹුරින් තේරුම් ගන්න ඕන තත්වයක් මේ කියන්නේ. එහෙනම් නිදානේ මොකද්ද? ස්පර්ශය. එහෙනම් මේ කාමයන් කැමැත්ත ඉබේම හටගත් එකක්ද? නෑ. ස්පර්ශය නිසා හටගත් එකක්. ස්පර්ශයෙන් මේකේ නිදානේ ස්පර්ශයයි. ඒතර මෙතන අපි එකක් දැනගන්න ඕන. හේතුඵල ධම එක පැත්තකින් තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි මෙතන උපාදානීය කරගත යුතු දෙයක් නැහැ. මොකද මට ඕන විදිහට මම මේ කැමැත්ත හට ගන්නව නෙමෙයි. ස්පර්ශේ පදනම් කරගෙන ඇති වෙනවා. ස්පර්ශයත් අකණ්ඩව පවතින. ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වෙලා යනකොට ඒ කාමයන් කැමැත්තත් එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ කැමැත්ත කියන්නේ කාමයන් අත්දැකීම එතනම නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ වෙන පැත්තකින් ආය කන පැත්තෙන් අර මුලින්ම මතක කරේ කාමයේ කියන්නේ මොකද්ද කියලා? සෝත විඤ්ඤේයා සද්දා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනී ආදි වශයෙන් අපේ තියෙන අවිද්‍යා සහගත භාවය නිසා මේ විසිතුරු රූප, විසිතුරු ශබ්ද, විසිතුරු ගන්ධ සුවඳ, විසිතුරු රස, විසිතුරු පහස ඒවා ඒ විදිහටම තියෙන්න නොදී ඒවා මගේ වසඟේ පවත්වන්න පුළුවන් යයි, මට ඕන විදියට පවත්ව ගන්න පුළුවන් යයි මන් තුල අඥාන ක්‍රියාකාරීත්වයක් පවතිනවා. ඒක කරන්න බැරි දෙයක්. ඒක කොහොමත් කරන්න බැරි දෙයක්. මොකද මේ බාහිර ලෝකේ විසිතුරු භාවය බාහිර ලෝකයට අයිති දෙයක්. ඒ විසිතුරු භාවයත් අඛණ්ඩව පවතින දෙයක් නෙමෙයි. මේ නිදානය තමයි ස්පර්ශය. පස්සෝ භික්කවේ කාමානං නිදාන සම්භව. එහෙමනම් මේ මගේ හිතේ උපදින කැමැත්ත ගෙනත් දෙන රූප, කැමැත්ත හදලා දෙන ශබ්ද, ඒවා මේ මගේ ඇහි ස්පර්ශය නිසයි මම අත්දැකලා තියෙන්නේ. කනේ ස්පර්ශය නිසයි අත්දැකලා තියෙන්නේ. එහෙම නැතු මට ඕන විදියට රූප මැවෙනවා නෙමෙයි, රූප හැදෙනවා නෙමෙයි, ශබ්ද හැදෙනවා නෙමෙයි. ඒවා මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඒ ශබ්දේ නිරුද්ධ වෙලා යනවා. ඉතින් එහෙම නිරුද්ධ වෙලා යන ශබ්දයකට මගේ හිත තුල අනවශ්‍ය ඉඩක් වෙන් කරන එක කිසිම තේරුමක් නැති දෙයක් කියලා තමන්ගේ හිතෙන් මේ යථාර්ථය දකිනකොට ඒ යථාර්ථය දැක ගැනීම තුල පින්වත්නි ඒ ශ්‍රාවකයාට මේ කාමයන් අතහැරෙනවා. කාමයන් අතහැරෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කතමාච භික්කවේ කාමානං වේමත්තතා. කාමයන්ගේ වේමත්තතාවයක් දැනගන්න ඕන කාමයන් උපාදානී නොවෙන්න නම්. මොකද්ද පින්වත්නි කාමයන්ගේ වේමත්තතාවය? වේමත්තතාවය කියන්නේ විවිධත්වය කියන එකනේ. විවිධත්වයක් තියෙන. කාමයන් තුල විවිධත්වයක් තියෙන්නේ. එකිනෙකට වෙනස් ගෝචරයන් තියෙන්නේ. මොකද්ද විවිධත්වය?
අඤ්ඤෝ භික්කවේ කාමෝ රූපේසු අඤ්ඤෝ කාමෝ සද්දේසු අඤ්ඤෝ කාමෝ ගන්ධේසු අඤ්ඤෝ කාමෝ රසේසු අඤ්ඤෝ කාමෝ පොට්ටබ්බේසු අයං උච්චති භික්කවේ කාමානං වේමත්තත. අපින්වත් මහණෙනි මේ කාමයන්ගේ විවිධත්වයත් හොඳට දැනගන්න කියනවා. මොකද්ද කාමයන්ගේ විවිධත්වය? රූපයන් පිළිබඳ කාමයන් කැමැත්ත වෙන එකක්. ශබ්දයන් පිළිබඳ කැමැත්ත වෙන එකක්. ඒ අපේ කැමැතිත් වෙනස්නේ. රුචි අරුචිකං. සමහර අය කැමති සින්දු අහන්න. ටීවී බලන්න කැමති නෑ. සමහර අය කැමති ටීවී බලන්න. සමහර අය කැමති උයන්න. සමහර අය කැමති පහස විඳින්න. එතකොට එහෙමනම් අපේ කැමැත්ත විවිධත. මේ ඒ කියන්නේ ඒකෙන් අපි තේරුම් ගන්න ඕන පුද්ගල චින්තනයේ හැඩතලයක්. මොකද්ද? චින්තන නානත්වයක් තියෙන්නේ. ඉතින් මම හිතන ඇතර මේ කාමයන් පිළිබඳ වේමත්තතාවයේ දැන ගැනීම තුළම නිවෙන්නේ යන්නේ මේ විදියටයි. ඒකේ තාම පළල් නුවණක් කෙනෙකුට එයා දැනගනවා මං හිතන විදියටම මේ අහවලා හිතන්නේ නැහැ. ඇයි? චින්තන වේමත්තතාවයක් තියෙන්නේ. ඒ වගේ මේ චින්තන වේමත්තතාවයක් නිසාම කාමයන්ගේ වේමත්තතාවයටයි රුචි කරන්නේ. රූප වලට කැමති අය ඉන්නවා, යාළ ශබ්ද වලට කැමති නැහැ. ශබ්ද වලට කැමති අය ඉන්නවා, යාළ රූප බලන්න කැමති. සමහර අය කියන්නේ මම නෝ ටීවී එක බලන්න කැමති නැහැ, මම ওই සින්දුවක් අහගෙන ඉන්නවා, මගේ කැමැත්ත ඒක තමයි. සමහර අය කියනවා මම ඕවට කැමති නැහැ, මම ওই කැම ටිකක් හදලා රස බලන්න කැමති, රස බලන්න දෙන්න කැමති කී සමහර මිනිස්සු කියන්නේ. ඒ මොකද? ඒකට හේතුව තමයි මේ වේමත්තතාවයක් තියෙන්නේ, විවිධත්වයක් තියෙන්නේ. මේ විවිධත්වය දැනගන්න ඕනේ. ඉතින් විවිධත්වය දැන ගැනීම මතම කැළඹෙන එක අඩු වෙනවනේ. නැත්තම් එයා හිතන්න පුළුවන් මං හිතන විදියටම ඇයි මෙයාට හිතන්න බැරි. ඇයි මට පුළුවන් නම් එයාට හිතන්න බැරි මොකද? මට සිල් ගන්න පුළුවන් නම් ඇයි අපේ අම්මට සිල් ගන්න බැරි? මට බණ අහන්න පුළුවන් නම් ඇයි අපේ මහත්තයාට බණ අහන්න බැරි? ඉතින් එයාගේ අභ්‍යන්තරේ කැළඹෙනවා. අරයා බණ අහනවා ඉන්න එක වෙන කතාවක්. අභ්‍යන්තරේ ඇයි වේමත්තතාවය ගැන අවබෝධයක් නැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා රාගයේ පටිගේ හදාගන්න නැතුව මේ ලෝකයේ අත්දැකීම් පරාසයට විවෘත වෙනවා නම් ඒ විවෘත වෙන ශ්‍රාවකයා විසින් මේ වේමත්තතාවය දැනගන්න ඕන. කතමෝච භික්කවේ කාමානං විපාකෝ යංකෝ භික්කවේ කාමාය මානෝ තජ්ජ අන්තභාවං අබිනිබ්බන්තේති පුඤ්ඤා භාගියං වා අපුඤ්ඤා භාගියං වා අයං උච්චති භික්ඛවේ කාමානං විපාකෝ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වත් මහණෙනි, කාමයන්ගේ විපාකය කියන්නේ කුමක්ද? කාමයන්ගේ විපාකය කියන්නේ කුමක්ද? මොකද්ද මේ විපාකය කියන්නේ? මහණෙනි, යමක් කැමති වෙනවා නම් ඔන්න විපාකය. මහණෙනි, යමක් කැමති වෙනවා නම් පිනක් හෝ පවක් වශයෙන්, පවේ විපාක වශයෙන් හෝ පිනේ විපාක වශයෙන් ඒ ආත්ම භාවයේ වලදී උපදිනවා. එතකොට මේක තමයි මහණෙනි විපාකය කියලා කියන්නේ. එතකොට මේ කාමී කියන්නේ කැමැත්ත කියන එක. එතකොට යම් කෙනෙක් කැමති වෙන්නේ පිනේ විපාකයට නම් ඒ පිනේ විපාකේනුත් ආත්ම භාවයන්හි උපදිනවා. පවේ විපාකේනුත් ඒ ආත්ම භාවයේ උපදිනවා. එහෙනම් මතක තියාගන්න, මේ කාමයන් නිසාමයි මිනිහෙක් සුගතිය යන්නේ. කාම ලෝකෙට එන්නේ. කාම ලෝකය කියලානේ මේකට කියන්නේ. එතකොට පිනේ නිසාත් එහෙනම් මේ කාමයන් අතහැරලා දාන්න ඕනේ එකක්ද නැද්ද? ගැඹුරින් නිවන කරා යන කෙනෙක් මේ කාමයන් අත්හරින්න ඕනද නැද්ද? අත්හරින්න ඕන. ඇයි? කාමයේ කැමැත්ත නිසා යම් කෙනෙක් පිනට ආදරය කළොත්, පිනට කැමති වුණොත්, ඇස කන නාසය දිව කය තුලින් පිනට පක්ෂව ගනුදෙනුව හදාගත්තොත්, ඒ පිනට පක්ෂව ගනුදෙනුව හදාගත්ත ශ්‍රාවකයාට, පිනට පක්ෂව ගනුදෙනුව හදාගත්ත පුද්ගලයාට, ශ්‍රාවකයාට පින්වත්නි, කාම ලෝකයේ සුගතියේ උපදින්න හම්බ වෙනවා.
හැබැයි අපිට කවදාවත් බුදුරජාණන් වහන්සේ සුගතියේ නවතින්නද කියලා දුන්නේ නෑ. සුගතිය නරකයි කියලා කිව්වේ නෑ. නමුත් සුගතිය කියන්නේත් පින්වත්නි කාමයන්ගේ ප්‍රතිලාභයක් නම් ඒකෙත් විපාකේ අනිත්‍ය වෙලා යනවා නම් පින්වත්නි කවරකට අනිත්‍ය වෙච්ච විපාකයක් එක්ක බැඳෙන්නද? එහෙනම් මොකද්ද කතමෝච බික්කවේ කාමානං විපාකෝ? මහණෙනි කාමයන්ගේ විපාකේ මොකද්ද? යංකෝ බික්කවේ කාමායමානෝ තජ්ජ අත්ත භාවං අබිනිබ්බන්තේති පුඤ්ඤා භාගියං වා අපුඤ්ඤා භාගියං වා අයං උච්චති බික්කවේ කාමානං විපාකෝ. මහණෙනි මේ කාමයන්ගේ විපාකය මෙයයි. මොකද්ද? යම් කෙනෙක් කැමති වෙන්නේ පිනට නම් ඒකට අනුව විපාකය වෙනවා. ඒක පිනේ විපාකය කියන්නේ කාමයන්ගේ විපාකයක්. යම් කෙනෙක් කැමති වෙන්නේ කාමී කියන්නේ කැමැත්ත කැමති වෙන්නේ පවේ විපාකයක් වශයෙන් නම් ඒ ආත්මයේ දියාට විපාකේ ඒක තමයි. අන්න ඕක තමයි කාමයන්ගේ විපාකේ. එහෙනම් කාමයන්ගේ විපාකේ සුගතිය වුණත් දුගතිය වුණත් අපේ ඉලක්කයක නෙමෙයි. එහෙමනම් මේක තේරුම් අරගෙන මේක අතාරින්න ඕන. මොකද කාම උපාදානයේ තිබ්බොත් ඒක පින පැත්තෙන් වුණත් පව පැත්තෙන් වුණත් උපාදානයේ තිබ්බොත් කාමෝපාදානයේ තිබ්බොත් එතන උපාදාන පච්චය භවෝ භවය පැන වෙනවාමයි. එතන භවයෙන් නිදහස් වෙච්ච තත්වයක් නෙමෙයි. භවය තුල රැඳී ඉන්න තත්වයක්. ඊළඟට කියනවා කතමෝච බික්කවේ කාම නිරෝධෝ. මහණෙනි හොඳයි. මේ එහෙනම් දැන් මේ කාමයන් වල කාමයන්ගේ විපාක සහිතයි නම් සුගති දුගති වශයෙන්. එතකොට එහෙමනම් මේ කාමයන්ගේ නිරුද්ධ කරලා දාන එකමයි ප්‍රණීත. නිරුද්ධ කරන එකමයි ශාන්ත. අන්න බලන්න ඊට පස්සේ විකල්පේ පෙන්නනවා අපිට. භාග්‍යතුන් වහන්සේ අපිට විකල්පේ පෙන්නනවා. මහණෙනි මේ කාමයන්ගෙන් විපාකය කාමයන්ගේ නිරෝධය කියන්නේ මොකද්ද? කතමෝච බික්කවේ කාම නිරෝධෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පස්ස නිරෝධෝ බික්කවේ කාම නිරෝධෝ. මහණෙනි ස්පර්ශය නිරුද්ධ වීමෙන් තමයි කාමය නිරුද්ධ වෙන්නේ. ඇයි ස්පර්ශය නිසානේ කාමයේ උපදින්නේ? ස්පර්ශයෙන් ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය නිසා කාමයන් ඇති වෙනවා නම් නැතිවීම මොකද්ද? නැතිවීම තමයි ස්පර්ශයෙන් නිරුද්ධ වෙලා යනකොට කාමය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය තුල යථාර්ථ අවබෝධයයි හදා ගන්න තියෙන්නේ. ස්පර්ශය තුල යථාර්ථයේ අවබෝධයයි හදා ගන්න තියෙන්නේ. ඒක ටිකක් ගැඹුරු පියවරක්. මොකද ස්පර්ශයේ නිරෝධය අවබෝධ කරනකොට කාමයන්ගේ යථාර්ථවාදී රිද්මය අවබෝධ කරන්නේ. මොකද මේ ස්පර්ශයමයි කාමයන් උපද්දවලා දෙන්නේ. අපි කැමති උනේ ඇහෙන් දැකීම පදනම් කරගෙන මිසක් ඇහෙන් දකින්න මට්ටම ආවේ ස්පර්ශය නිසා නම් ස්පර්ශ නොවිච්ච රූප ගැන අපිට කිසිම හැඟීමක් නැහැ. ස්පර්ශ නොවිච්ච ශබ්ද ගැන අපිට විශේෂ හැඟීමක් නැහැ. ස්පර්ශ නොවිච්ච ගඳ සුවඳ ගැන අපිට විශේෂ හැඟීමක් නැහැ. ස්පර්ශ නොවිච්ච පහස ගැන අපිට විශේෂ හැඟීමක් නැහැ. මොකද අපි ඒක දන්නේ නැහැ. කැමැත්තක් උපදින්න විදියක් නැහැ. එහෙනම් ස්පර්ශය තුල ගැඹුරින් මේ ස්පර්ශය තුල පවතින ගැඹුර තේරුම් අරගෙන මේක නිරුද්ධ කරලා දාන එකයි වැදගත්. එතකොට එතනින් නොනැවති මේක නිරෝධ කරනවා නම් ස්පර්ශය ඇති වෙන්නේ මොකක් නිසාද කියලා එයා තවත් පිටිපස්සට බලනවා. සලායතන නිසා. සලායතන ඇති වෙන්නේ කුමක් නිසාද? සලායතන නිරුද්ධ කරනවා නම් මොකද්ද නිරුද්ධ කරන්න ඕන? සලායතන නිරුද්ධ කරන්න නම් නාම රූප නිරුද්ධ කරන්න. නාම රූප නිරුද්ධ කරන්නේ කොහොමද? නාම රූප නිරුද්ධ කරන්න නම් විඥානය නිරුද්ධ. විඥානය නිරුද්ධ කරන්නේ කොහොමද? විඥානය නිරුද්ධ කරන්න නම් සංඛාර නිරුද්ධ කරන්න ඕන. සංඛාර නිරුද්ධ කරන්නේ කොහොමද? සංඛාර නිරුද්ධ කරනවා නම් අවිද්‍යාව නිරුද්ධ. අවිද්‍යාව නිරුද්ධ කරන් සම්මා දිට්ඨිය උපදව ගන්න ඕන. සම්මා දිට්ඨිය තුල තමයි විද්‍යා විමුක්තිය පිණිස පාර හැදෙන්නේ. එහෙනම් ඊළඟට කියනවා ඔන්න බලන්න ඒකට ගැළපිලා යන විදිය පින්වත් මහණෙනි අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කාම නිරෝධ ගාමිනී පටිපදා. හරි නේද එහෙනම්? ඇයි අවිද්‍යාව නිරුද්ධ කරන සම්මා දිට්ඨියට එන්න ඕනේ කිව්වේ මං? ඉස්සල වාක්‍ය අවසානයේ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි
ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය උපදව ගත්තට පස්සේ සම්මා දිට්ඨිය තුල පිහිටලා ලෝකේ දිහා බලනකොට පින්වත්නි එතන කාමෝපාදානයන් මත හිත පිහිටන්නේ හිත පිහිටන්නේ කාමෝපාදානයන් තුල හිත පිහිටන්නේ කියලා කියන්නේම උපාදානයට අනුව භවේ නැහැ කියන එකයි. භවයට අනුව ජාතිය නැහැ කියන එකයි. ජාතියට සාපේක්ෂව ජරා මරණ දුක නැහැ කියන එකයි. නැහැ කියන එකයි. බලන්න කොච්චර පැහැදිලිද. ඒතකොට සම්මා දිට්ඨිය ඇති කරගෙන මේ සම්මා දිට්ඨිය පිණිස ඉතුරු ආර්යංග වලින් උපකාරය හදාගන්නයි තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යතෝකෝ භික්ඛවේ අරිය ශාවකෝ ඒවං කාමෝ පජානාති ඒවං කාමානං නිදාන සම්භවෝ පජානාති. මහණෙනි යම් කාලයක ආර්ය ශ්‍රාවකයා කාමයන් දැනගන්නවාද කාමයන්ගේ පසුබිම දැනගන්නවාද කාමානං වේමත්තතා පජානාති කාමයන්ගේ විවිධත්වය දැනගන්නවාද ඒවං කාමානං විපාකං පජානාති ඒ වගේම කාමයන්ගේ විපාකයේ දැනගන්නවාද ඒවං කාමානං නිරෝධං පජානාති කාමයන්ගේ නිරෝධය දැනගන්නවාද. ඊට පස්සේ කියනවා ඒවං කාමානං නිරෝධගාමිනී පටිපදං පජානාති කාමයන්ගේ නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්නවාද. සෝ ඉමං නිබ්බේධිකං බ්‍රහ්මචරියං පජානාති කාම නිරෝධං. ඒ විනිවිද අවබෝධයත් සහිතව ඒ පුද්ගලයා තුළ කාමයන් පිළිබඳ ඇතිවන ගැඹුරු අවබෝධයත් එක්ක කාමයන් නිරුද්ධ වෙලා එයාගේ සම්පූර්ණයෙන්ම බඹසර ජීවිතයයි සම්පූර්ණ වෙන්න පටන් ගන්නෙ. මේ පටිච්ච සමුප්පන්නව මේ අරුබුදේ විසඳ ගැනීම පිණිස උපකාරාර්ථයෙන් බොහොම වැදගත් වෙන දෙයක් මේ අපිට පැහැදිලි කළේ. ඊළඟට බුදුරජාන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි කාමා භික්ඛවේ වේදිතබ්බා. මහණෙනි මේ විදියට කාමයන් දන්නවනම් කාමයන්ගේ යථාර්ථය දන්නවනම් කාමයන් දුරු කරන ප්‍රතිපදාව දන්නවනම් කාමයේ දුරු කරන ප්‍රතිපදාව නිරුද්ධ කරන සම්පූර්ණයෙන්ම වේමත්තතාවය දන්නවනම් ඊට පස්සේ කාමයන්ගේ නිරෝධය ගැන යම් අවබෝධයක් තියෙනවා නම් නිරුද්ධ කරන ප්‍රතිපදාව ගැන යම් අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධය තමයි ඒ ශ්‍රාවකයා විමුක්තිය පිණිස හසුරුවන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ කාමයන් දැනගත්තට පස්සේ ඊළඟට එයා තුළ ගැඹුරු අවබෝධයක් ඇති වෙන්න ඕන කියනවා වේදනාව සම්බන්ධව. මොකක් සම්බන්ධවද? වේදනාව සම්බන්ධව. වේදනා භික්ඛවේ වේදිතබ්බා. වේදනා භික්ඛවේ වේදිතබ්බා. වේදනාව දැනගන්න ඕන කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා වේදනං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. වේදනං වේමත්තතා වේදිතබ්බා. වේදනා විපාකෝ වේදිතබ්බා. වේදනා නිරෝධෝ වේදිතබ්බා. වේදනා නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා. ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තන්ති. මහණෙනි මේ වේදනාව ගැනත් ඒ ශ්‍රාවකයාට මේ විදිහටම අවබෝධයක් තියෙන්න ඕන. දැන් මෙතන මේ දෙකෙත් ගැළපීමක් තියෙනවා. මේ කාමයන් අත්දකින්නකොට ඒ කාමයන් පදනම් කරගෙන නේද පින්වත්නි වේදනාව හටගන්නේ. ඇසෙන් දකින ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන කාමෝප සංහිත රූප දකින්නකොට ඒ රූප දැකීම නිසා නේද වේදනාව හටගන්නේ. සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන්. අන්න ඒකයි එතන මුසපත් නොවීම පිණිස යා වේදනාව පිළිබඳවත් ගැඹුරින් මේ විදියටම අවබෝධය හදා ගන්න ඕනේ. නැත්නම් එයාට මේ උපාදානය දුරු කරන්න බෑ. අනුපාදාය පරිනිබ්බාණය පිණිස උපාදාන නොවි පිරිනිවන් පෑම පිණිස යාට උපකාරාර්ථයෙන් වැදගත් වෙන්නේ නැහැ. මොකද්ද විඳීම දැනගන්න ඕන, විඳීමේ පසුබිම දැනගන්න ඕන. ඊට පස්සේ විඳීමේ වේමත්තතාවේ විවිධත්වය දැනගන්න ඕන, විඳීම් වල විපාකයේ දැනගන්න ඕන, විඳීම් වල නිරෝධය දැනගන්න ඕන, විඳීම් නිරුද්ධ වන ප්‍රතිපදාව දැනගන්න ඕන. මෙන්න මේ විදියට දැනගන්නකොට ඒ දැනගැනීම තුළ තමයි යාගේ කෙලෙස් සංසිඳෙන්නේ. අවබෝධයේ පැත්තට ඒ ශ්‍රාවකයාගේ හිත
නැමෙන්නේ. මොකද මේ කාමයන් විතරක් දැනගෙන බෑ. කාමයන් ඇති වෙනකොට ඒ කාමයන් අත්දකින්නකොට ඊළඟට ඇති වෙන්නේ මොකද්ද? කාමයන් අත්දකින්නකොට ඒ කාමයන් පදනම් කරගෙනමයි සුඛ වේදනා උපදින්නේ රාගයට බරව. කාමයන් Tamanගේ වසඟේ පවත්ව ගන්න ගිහිනුයි දුක් වේදනා උපදින්නේ පටිගයට බරව. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කරනවා තිස්සෝ ීමා භික්කවේ වේදනා. මහණෙනි වේදනාව දැනගන්න කියනවා. වේදනාව තුන් ආකාරයයි. මොනවද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛා වේදනා. සුඛා වේදනාවයි සැප වේදනාව, දුක්ඛා වේදනා දුක් වේදනාව, අදුක්ඛම සුඛා වේදනා. දුක් සැප රහිත විඳීම. මෙන්න මේ විඳීම් තුන පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් බොහෝම හොඳට පැහැදිලිව දැනගන්න ඕන. පැහැදිලිව දැනගන්න ඕන. එතකොට මේ පැහැදිලිව දැනගන්න ඕන සැප වේදනාව කියන්නේ මෙයයි, දුක් වේදනාව කියන්නේ මෙයයි, අදුක්කම සුඛ වේදනාව කියන්නේ මෙයයි. දැන් මේ වේදනාව පිළිබඳව අපිට බොහෝම පැහැදිලි අවබෝධයක් තියෙනවා. මොකද අපි මේ ඔක්කොම වේදනා විඳලා තියෙන අය. ඒතර මේ වේදනාව ඇති වෙන්නේ අර කාමයන් අත්දැකීම පදනම් කරගෙන තමයි. ඇහෙන් දකින්න රූපේ නිසා ඇති වෙනවා. ඒ ඇහෙන් දකින්න රූපේ නිසා ඇති වෙන වේදනාව චක්කු සම්පස්සජා වේදනා කියලා කියනවා. ඒතර මේ සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කිව්වට අර කාමයන්ගේ අත්දැකීම මතම තමයි වේදනාව ජනිත වෙන්නේ. ඒකයි දෙවෙනි පරයයේදී මේ වේදනාව ගැන දැනගන්න ඕන කියලා කියන්නේ දුක ඉවර කරගන්න ඕන. එතකොටයි මේ මොහොතේ දුක ඇති නොවන විදිහට චින්තන රටාව ගොඩනගාගෙන බොහෝම පිරිසිදු ආධ්‍යාත්මයක් ගොඩනගාගෙන නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ පින්වත්නි. ඒතර වේදනාව තුන් ආකාරයි. සුඛ වේදනා, දුක් වේදනා, දුක් සැප රහිත වේදනා කියලා වේදනාව තුන් ආකාරයකින් දැනගන්න ඕන. ඊළඟට භාගතුන් හංස වදාරනවා කතමෝච භික්කවේ වේදනානං නිදාන සම්භව. ඒ වගේම පින්වත් මහණෙනි වේදනාවේ නිදානයක් දැනගන්න කියනවා. මොකද්ද වේදනාවේ නිදානය? වේදනාවේ නිදානය තමයි පස්සෝ භික්කවේ වේදනානං නිදාන සම්භව. මහණෙනි විඳීම් වල පසුබිම තමයි මොකද්ද? ස්පර්ශය. පස්සෝ භික්කවේ වේදනානං නිදාන සම්භව. වේදනාවේ පසුබිම තමයි ස්පර්ශය. ස්පර්ශය. බාහිර ආයතනත්, අභ්‍යන්තර ආයතනත්, විඥානයත් එකතු වීම තමයි වේදනාවට හේතුව. වෙන දෙයක් නෙමෙයි. ආධ්‍යාත්මික ආයතනත්, බාහිර ආයතනත්, විඥානයත් එකට එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. මෙන්න මේ ස්පර්ශය නිසා තමයි පුද්ගලයා විඳින්නේ. ස්පර්ශය පදනම් කරගෙන තමයි වේදනාව ජනිත වෙන්නේ. ඒක හොඳට දැනගන්න ඕන පින්වත්නි. එහෙමනම් ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් මේ හේතු සහිතව දැනගත්තට පස්සේ වේදනාව කියන එක උද්ගත වෙනකොට ඒ වේදනාව නිසා පින්වත්නි සුඛ වේදනාව නිසා මහා උද්දාමයක් ඇති වෙන්නේ. මොකද දන්නවා ස්පර්ශය නිසා ඇති වුණා. ස්පර්ශයත් සදාකාලික නෑ. ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධයි කියලා. දුක් වේදනාවක් ඇති වෙනකොට බෙල්ල වැල දාගන්න හිතෙන්නේවත්, ලිඳට පනින්න හිතෙන්නේවත්, මේ උස බිල්ඩින් එකකින් පනින්න හිතෙන්නේවත් මොකක්වත් හිතෙන්නේ නැහැ. ඇයි දන්නවා සදාකාලික දුක් වේදනා නෑ. ස්පර්ශය නිසා හටගත්ත වේදනාවක් දුක් වේදනාව. දුක් වේදනාවත් ඇතිවි නැතිවි යන එකක් කියලා දකින්න. එතකොට දුක් වේදනාව තුලත් උපේක්ෂා සහගත වෙන්නේ නැද්ද? වෙනවා. අන්න ඒකයි මේ මුල දකින්න නිදාණය දකින්න ඕන කියලා කියන්නේ. ඉතින් නිදාණය දැක්කාම යාව නිවෙන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට මෙතනදී පැහැදිලි කරනවා කතමෝච භික්ඛවේ වේදනානං වේමත් එතකොට මේ කාමයන්ගේ වේමත්තතාවයත් ඒ ශ්‍රාවකයා දැනගන්න ඕන. මොකද්ද පින්වත්නි කාමයන්ගේ වේමත්තතාවය කියලා කියන්නේ? කාමයන්ගේ වේමත්තතාවය කියන්නේ මොකද්ද? කාමයන්ගේ වේමත්තතාවය කියලා කියන්නේ අත්ති භික්කවේ සාමිසා සුඛා වේදනා, අත්ති නිරාමිසා සුඛා වේදනා, අත්ති සාමිසා දුක්ඛා වේදනා, අත්ති නිරාමිසා දුක්ඛා වේදනා, අත්ති සාමිසා දුක්ඛම සුඛා වේදනා, අත්ති නිරාමිසා දුක්ඛම සුඛා වේදනායන් උච්චති භික්ඛවේ වේදනානං වේමත්තතා. වේදනාවේ වේමත්තතාවයක් විවිධත්වයක් තියෙනවා.
මොකද්ද? වේදනාවෙම තියෙනවා සාමිස නිරාමිස කියලා දෙකක්. නිරාමිස වේදනක් තියෙනවා. ඒතර මේ වෙනස දැනගන්න ඕන. වෙනස තුල අධ්‍යාත්මික ක්‍රියාවලියක් දැනගන්න ඕන. මොකද්ද? පින්වත්නි, විඳීම් වල විවිධත්වයක් දැනගන්න ඕන. ඒ විඳීමේ විවිධත්වය තුල පවතින අනුසේ ධර්මයන්ගේ වර්ධනයක් දැනගන්න ඕන. අන්න ඒකයි වටින්නේ. දැන් සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනා කියලා වේදනාව තුන් ආකාරයයි. වේමත්තතාවේ තමයි ඒකේ සාමිසයි නිරාමිසයි. එහෙනම් නිරාමිස සැප වේදනා තියෙන ඔය ධ්‍යානෙන් උපදිනකොට ඒක නිරාමිස සුඛ වේදනාවක්. දැන් බණ අහගෙන ඉන්නකොට හොඳට තේරෙනකොට සැපයක් උපදිනවා. ඒක නිරාමිස සුඛ වේදනාවක්. බණ අහගෙන ඉන්නකොට ඇති වෙන්නේ. සිල් සමාදන් වෙලා ගුණ ධර්ම දියුණු කරනවා. නිරාමිස සුඛ වේදනාවක්. ඒ නිරාමිස සුඛ වේදනාවේ සාමිස සුඛ වේදනාවේ වෙනස මොකද්ද? සාමිස සුඛ වේදනාව තුල රාගානුසය වැඩෙනවා. නිරාමිස සුඛ වේදනාව තුල රාගානුසය වැඩෙන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. රාගානුසය වැඩෙන්නේ නැහැ. මේ අනුසය හිතේ අනුසය ගලවලා දාන එකමනේ නිර්වාණය කියලා කියන්නේ. අනුසය උදුරලා දාන එකටමනේ නිර්වාණය කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා නිරාමිස දුක් වේදනා, සාමිස දුක් වේදනා කියලා. දුක් වේදනාවේ දෙපැත්තක් තියෙනවා. සාමිස දුක්, නිරාමිස දුක් කියලා. එතකොට මේකෙත් වෙනස තමයි සාමිස දුක් වේදනාව තුළ පටිඝානුසය වැඩෙනවා. නිරාමිස දුක් වේදනාව තුළ පටිඝානුසය වැඩෙන්නේ නැහැ. මොනවද නිරාමිස දුක් වේදනා? දැන් භාවනා කරනවා. භාවනා කරනකොට නිදි වරන්න වෙනවා. වෙනදා වගේ නෙමෙයි කාලමනාකරණයක් තියෙන්න ඕන හොඳට. සමහරවිට අමාරුවෙන් ඍජුව තියාගෙන කොන්ද කෙලින් තියාගෙන ආනාපාන සතිය වඩනවා කියමුකෝ. කොන්ද කෙලින් තියාන බොහෝම අමාරුවෙන් සමහර ඒවා ඉතින් වේදනාව හිම දරාගෙන කරන්න වෙනවා. ඊට පස්සේ ඒවා කරනකොට නොයේක ආකාරයෙන් දුක් වේදනා හටග. දැන් උදා වෙන මොකුත් එපා. ඇහැරලා භාවනා කරන එක අමාරු නැද්ද? දුකක් නැද්ද කයට? දැන් අපි කියනවා උදේ පාන්දරෙන් අවදි වෙන්න, අවදි වෙලා ඔයා කාර්ය බහුල නිසා උදෙන්ම පැයක් කලින් නැගිටින්න, 5ට නැගිටිනවා නම් 4ට නැගිටින්න, 4ට නැගිටලා භාවනා කරන්න කියනවා. 4ට නැගිටලා භාවනා කරනවා නම් භාවනාව තුළ දුක් වේදනාවක් නැද්ද? තවත් පැයක් කලින් නැගිටින්න. එහෙනම් දුකක් තියෙනවා. හැබැයි ඒක නිරාමිස දුක් වේදනාවක්. දානයක් දෙනවා. හාමුදුරුවෝ 19කට විතර. රෑ නිදි මරන්න ඕන. ඇහැරගෙන ඉන්න ඕන. ඊට පස්සේ පින්වත්නි එතනින් එහාට ගිහින් එයාට ඒ වැඩපිළිවෙල කරගන්නවා නම් බොහෝ වෙහෙසකර තත්වයන් කාය විඩාවටපත් වෙනවා, මනස විඩාවටපත් වෙනවා, උයන පිහනේවා, පිරිකර බලනේවා, ඒවා ප්‍රවේශමින් මේ පාර්සල් හදන්න ඕන, ඒවා පිළිවෙලට ලෑස්ති කරන්න ඕන. වාජනී හෝදනයකින්දලා දුකක් නැද්ද? තියෙනවා. හැබැයි නිරාමිසයි. නිරාමිසයි. ඒක රාගානුසයටවත් පටිඝානුසයටවත් බර නෑ. එතකොට මෙන්න මේ සාමිස නිරාමිස වශයෙන් දුක් වේදනා සැප වේදනා තියෙනවා. මෙන්න මේක තමයි පින්වත්නි විවිධත්වය කියලා කියන්නේ. විවිධත්වය කියලා කියන්නේ. ඊට පස්සේ දැන් නිරාමිස සාමිස දුක් සැප රහිත විඳීම් කියලා කියන්නේ. දැන් දුක් සැප රහිත විඳීම් තියෙනවා. හිත උපේක්ෂාවකටපත් වීම වුණාට පස්සේ. එතකොට හිත විසංකාරගත වීම තුළ උපේක්ෂාවකටපත් වෙනවා. අන්න නිරාමිස සුඛ වේ. නිරාමිස අදුක්කම සුඛයි. ඔය අතර පින්වත්නි විශේෂ අදහසක් නැහැ. තනකොළ පෑගෙනවා. අපිට විශේෂ අදහසක් නැහැ. ලයිට් කණු පාරේ යනකොට පේනවා. විශේෂ අදහසක් නැහැ. ඒක සාමිසයි. ඕක ඊට වඩා විස්තර කරගන්න ඕන. අපි ඉස්සරහට ඕක විස්තර කරගන්න උත්සාහ කරමු. මම මේ නිකන් මෙතනදී යන අදහසක් ගන්නයි ඔය කිව්වේ.
ඊට පස්සේ ඒ ශ්‍රාවකයා විසින් කතමෝච භික්කවේ වේදනානං විපාකෝ විපාකයක් දැනගන්න ඕන. මොකද වේදනාව තුල විපාක සකස් වෙනවා. යංකෝ භික්කවේ වේදියමානෝ තජ්ජ අන්තභාවා අබිනිබ්බන්තෝති පුඤ්ඤා භාගියං වා අපුඤ්ඤා භාගියං වා අයං උච්චති භික්ඛවේ වේදනානං විපාකෝ. මහණෙනි විඳීම් වල විපාකයක් දැනගන්න කියනවා. මොකක්ද වේදනාවේ විපාකය? විපාකයේ තමයි පිනේ විපාක වශයෙන් හෝ පවේ විපාකයේ වශයෙන් ඒ ආත්ම භාවවල උපදිනවා. මේක තමයි විඳීම් වල විපාකය. ඔන්න වේදනාවේ විපාක. ඒ කියන්නේ සාමිස වේදනා, නිරාමිස වේදනා කියලා දෙකක් තියෙනවා. නිරාමිස වේදනා නිසා සුගතියට, අසාමිස වේදනා නිසා දුගතියට. ඉතින් එහෙම සාමිස වේදනාවම නිසා ඔක්කොම දුගතියට යනවා කියලා කියන්නත් බෑ. නමුත් මේවා වින්දනය තුල යං වේදේති සංජානාති විඳිනේවා අඳුන ගන්නවා. සංජානාති තං විතක්කේති සාඳුන ගන්නේවා විතර්ක කරනවා. විතක්කේති තං පපංචේති තණ්හාමාන දිට්ඨි වශයෙන් ඒවා අල්ල ගන්නවා. එතකොට විපාක කර්මයට හැදිනවා. කර්ම හැදුනට පස්සේ සුගතියට හෝ දුගතියට යන විදියට පාර හැදිනවා. එහෙනම් මේ වේදනාවේ යථා වේදනාව ඇති වෙච්ච තැනම නැති වෙලා යන විදියට Tamanගේ මනසින් දැකලා අතහැරලා දැම්මේ නැත්නම් වේදනාව පදනම් කරගෙන කර්ම සකස් වෙනවාද නැද්ද? සකස් වෙනවා. මේක හොඳට දැනගන්න ඕන කියනවා. කතමෝච භික්කවේ වේදනා නිරෝධෝ පස්ස නිරෝධෝ භික්කවේ වේදනා නිරෝධෝ. මහණෙනි විඳීම් වල නිරෝධයක් දැනගන්න ඕන. වේදනාවේ නිරෝධය මොකද්ද? මොකක් නිසාද දැන් වේදනාව ඇති උනේ? පස්සපච්චය වේදනා ස්පර්ශයේ නිසා නේද විඳීමක් ඇති උනේ. එහෙමනම් ස්පර්ශය නිරුද්ධ කරන්න නම් වේදනාව නිරුද්ධ කරන්න නම් මොකද්ද නිරුද්ධ කරන්නේ? වේදනාව දත තියාගෙන තද කරන දුක් වේදනාව මඩින්න හැදුවට හරියන්නේ නැහැ. මොකද වේදනාව ඇති වෙලා තියෙන ස්පර්ශය නිසා. ස්පර්ශය නිරුද්ධ කරන්න. ස්පර්ශය ඇති උනේ කුමක් නිසාද? ස්පර්ශය ඇති උනේ ආයතන නිසා. ආයතන ඇති උනේ නාම රූප නිසා. නාම රූප ඇති උනේ මොකක් නිසාද? නාම රූප කියලා ස්වභාවයක් ඇති උනේ කවරක් නිසාද? විඥාණය නිසා. විඥානයක් ඇති උනේ. විඥානයක් ඇති උනේ සංකාර නිසා. සංකාර ඇති උනේ. සංකාර ඇති උනේ අවිද්‍යාව නිසා. එහෙනම් දැන් අයින් කරන්න ඕන මොකද? අවිද්‍යාවයි නිරුද්ධ කරන්න ඕන. හොයාගෙන ගිහින්. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට එතන උපදින්නේ මොකද? සම්මා දිට්ඨිය. විද්‍යාව පහළ වෙනකොට ලෝකෙ පිළිබඳ හරි දැක්මක් ඇති වෙනවා. විද්‍යාව නිසාම තමයි නිරෝධයේ පැත්තට නිරෝධය සාක්ෂාත් කරන තැනට යාගේ හිතපත් වෙන්නේ. එතන සම්මා දිට්ඨිය හරි දැක්මක් මේ ලෝකයේ පරිහරණය කරන ආයතනයන් පිළිබඳ හදා ගන්න ඕන. එතකොට ඊළඟට මෙතන කියනවා මොකද්ද? අයමේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී පටිපදා. වේදනා නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද? ආර්ය අෂ්ටාංග මාර්ගය. හරි. ඉතින් අපි ඒක තමයි කිව්වේ සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තමයි වේදනාව නිරුද්ධ කරන ප්‍රතිපදාව. ඒකනේ මම මුලට ගිහින් අවිද්‍යාව නැති කරන්න සම්මා දිට්ඨිය හදා ගන්න ඕන කිව්වේ. එහෙනම් මේක නිරුද්ධ කරන්න තියෙන පාර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන පාරක් නෑ මේකට. මෙතනින්මයි නිරෝධය සාක්ෂාත් කරන්න තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි මේ නිබ්බේධික සූත්‍රයේ මූලික ලක්ෂණ කීපය කතා කළේ. අපි තව දේශනාවකින් දෙකකින් මේ සූත්‍රේ නිමා කරනවා. මේකේ බොහොම වැදගත් ධර්ම කාරණා ටිකක් ඉස්සරහට තියෙනවා කතා කරගන්න. මේක ඊටාම හොඳින් Tamanගේ අවබෝධය කරා හිත පිහිටවා ගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින් දේශනාව